නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණි සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඌරගස් මංහන්දිය හල්ගහ වේල්ල පදිංචි ධම්මික ප්‍රදීප් රණසිංහ මහත්මයා විසින් ප්‍රධාන අරමුණු බවට පත්වලා තියෙන අනුෂා සුරංගි දිසානායක බිරිඳගේ දෙසැම්බර් මාස 3 වන දිනට යෙදෙන 35 වන උපන්දිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිසත් දෙසැම්බර් මාස 23 වන දිනට 65 වන උපන්දිනයේදී ඇති ලීලා පියසීලි මෑණියන්ට සහ සිරිපාල රණසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස තමයි අද දවසේ පින්වත්නි උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ වෙන්නේ. සතුටු වෙන මේ ලැබුණු දුර්ලභ පින්වත්නි මනුස්ස ජීවිතේ මේ විය කියලා යන්න මත්තෙන් පින්වත්නි මේ ලෝකෙ මේ පරම සත්‍ය කතා කරනවා කියන එක අති දුර්ලභයි. අද ධර්මයේ නාමයෙන් අද ඔබ කල්පනා කරලා බැලුවොත් එහෙම ලංකාවේ වැඩිපුර පිරිසක් කතා වෙන්නේ අධර්මයේ. පුද්ගලික මතිමතාන්තර. ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැති, හැඟෙන්නේ නැති, තේරුම් ගන්න බැරි විදියට ඉතා සූක්ෂමව තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයත් පාවිච්චි කරලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ වචනත් පාවිච්චි කරලා ඒ කෙනා තම තමන්ගේ පුද්ගලික මතවාද, පුද්ගලික අදහස් කියමින් ශාස්ත්‍රුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට පවා විශාරද බවට පවා පහර ගසමින් හුදු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එකතු කරන්න මූලික අරමුණක් කරගෙන තිබෙන කාල පරිච්ඡේදයක පින්වත්නි ඔබ ਸਰවඥයන් වහන්සේගේ ඒ පිරිසිදු නිමල පරම පවිත්‍ර ධර්මයේම සත්‍යම දෙව් මිනිස් ලෝකයාට දෙන්නට යම් මහන්සියක් ගන්නව නම් සසර පුරා අපි සැරිසරද්දී පින විසින් කුමක්ද වෙන්නේ පින්වත්නි? විවිධ අධාර්මික දේවල් තමන්ගේ ජීවිතයට මුණ ගැහිද්දි තමන් ධර්මයේම පිහිටලා සිටින්නට තමන්ට උපකාර කරන්නේ මෙන්න මේ උදාර පින විසින් පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ මොහොතකටවත් ධර්මයේ නාමයෙන් අධර්මයේ නම් පතුරවන්න එපා. ධර්මයේ නාමයෙන් අධර්මයේ පතුරවන්න මොහොතකටවත් උපකාර කරන්න එපා. කුමක් නිසාද? තමන්ට ඒක සසරේ අනිත් පැත්තට කැරකිලා එනවා පින්වත්නි. කොතරම් පරම සත්‍ය හේතිත් හිත අසත්‍ය වැළඳ ගනීවි. සියල්ල දන්නා සියල්ල දකින සර්වඥයන් වහන්සේ සම්බුදු වෙලා දෙව් මිනිස් ලෝකයා අතර දසබල ඥානයන්ගෙන් පිරිපුන් වෙලා විශාරද බවින් සිහනද දෙද්දිත් ඒ රහත් මුනිවරු පහළ වෙලා සිටිද්දිත් පින්වත්නි නිගණ්ඨනාථ පුත්ත ඒ වගේම ඒ නිගණ්ඨනාථ පුත් සරණ ගියපු බොහෝ දෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න හිතුන්නේ. ඒ උතුම් සාක්කාත සම්දිට්ඨික හිත නිකලෙස් කරවන දහම ගැන හිත පහදව ගන්නවත් භාග්‍යයක් උදා වුණේ. ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ මේ සිද්ධිය විශාල පිරිසක සිදු වුණා නම් අද වගේ යුගයක
ඒ අසත්‍යයේ සත්‍යයේ නාමින් ඇහිද්දී ඒ අසත්‍ය වැළඳ ගන්නවා කියන එක සුළු කාරණාවක් පින්වත්නි. නමුත් ඒකට රහසක් තියෙනවා. රහසක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ඉඳගෙන සුණක් අත්තලා ඒ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයත් අල්ලගන්න නැතුව ඉඳිද්දී බෝසතාණන් වහන්සේ ගිහි කාලේ තමන්ගේ යසෝදරාවගේ අයියා දේවදත්ත ශාසනය පැවිදි වෙලා සමාධි උපදවගෙන 이르දිත් ඇති කරගෙන ඒත් සර්වඥන් වහන්සේ තීරුම් ගන්න පුළුවන් මානසික හැකියාව නැහැ. කුමක් නිසාද? සසරේ අසත්‍ය දන් දීපියකේ තියෙන බරපතලකම. එහෙම ඉන සසරේ මේ 7 අවුරුද්දේ කන්නවත් නැති ලෝසක වගේ කුඩා දරුවෝ මේ බුද්ධ ශාසනය ප්‍රතිඵල ගන්නව නිකලෙස් වෙනවා. තමන්ගේ අතින් අඩුපාඩු වෙන්නේ නැති. නමුත් ඒ අසත්‍ය දීලා නැහැ ලෝකෙට. අසත්‍ය දීලා නැහැ. ඒ නිසා පින්වත්නි හරි පරිස්සම් වෙන්න ඕන. මේ හිත කවදාවත් මේ හිත අසත්‍ය වැළඳ ගන්න දෙයකට මොහොතකටවත් උපකාර කරන්න එපා. අසත්‍යයට යට වෙන දෙයකට මොහොතකටවත් උපකාර කරන්න එපා. සත්‍යයේ නාමයෙන් අසත්‍ය කිසි විටකත් පතුරවන්න මොහොතකටවත් කමෙන්ට් එකක්වත් දාන්න එපා. ඒ බරපතලයි පින්වත්නි ඒවා. සමහර ඒගොල්ලන්ගේ චරිතය අසත්‍ය පතුරන අයගේ ජීවිත ගත්තොත් එම් පිටට පේන්න පුළුවන් මහමුතු විදියට. සමහරට කියන දේ සත්‍ය වගේ පේන්න පුළුවන්. කරන දේවල් සාසනික වගේ පේන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ කතා බහෙන් තේරෙනවා. පිට කරන වචනයක් පාසා තේරෙන්නේ අධර්මී බව. පිට කරන වචනයක් පාසා පේනවා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු වෙච්ච නැති කීකරු නැති හිතක් තියෙන බව ප්‍රකට කරනවා. පුද්ගලික මතවාදයේම කියා ඉන්න බව ප්‍රකට කරනවා. පින්වත්නි හරි පුදුමයි. ඒ නිසා මේ වගේ දේවල් පස්සේ මොහොතකටවත් තමන් සාදුකාර දෙන්න එපා. තමන්ට බොහෝ කලක් අයහපත පිණිස පවතින්න පුළුවන්. මොකද සත්‍යයට එක්කෙනෙක් සාදුකාර දෙද්දී ඒ සාදුකාර හඬ අහලා තවත් පිරිස සාදුකාර දෙන්න පුළුවන් පින්වත්නි. එහෙමයි වෙන්නේ. අසත්‍යයට සාදුකාර දෙන්න. මොකද ඒක දිහා බලන් ඉඳලා යම් තව පිරිස සාදුකාර දෙනවද? ඒ අයට පවා අපේ සාදුකාරයේ ආශිර්වාදයක්. ඒ අයට පවා අපේ සාදුකාරයේ ආශිර්වාදයක් පින්වත්නි. ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. මේ දුර්ලභ ජීවිතේ අපි මොන දේ කළත් මොන පින්කම කළත් සමහර විට සත්‍යයට දෙන අසත්‍යයට දෙන සාදුකාරයෙන් අර ඔක්කොම පින වහ ගන්න පුළුවන්. අර ඔක්කොම පින වහ ගන්න පුළුවන්. අපිට ගොඩාක් පින්කම් කරගන්න බැරි වෙන්න පුළුවන්. සත්‍ය හරියට තේරුම් අරගෙන සත්‍යයට සාදුකාර දෙදී ඉන්න. ඒ පිනම ඔබ සසර පුරා සත්‍යේම පිහිටුවයි. නිමල දේම පිහිටුවයි. ස්වාක්කාත දේම පිහිටවන්න තමන්ට අනුග්‍රහ කරනවා. ඉතින් ඒ නිසා පින්වත් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ මේ ධර්ම දානයක ආශ්චර්යමේ තියෙන පින්වත් එතකොට. ඉතින් ඒ නිසා මේ ධර්ම දානීය ආශ්චර්ය සිහි කර කර සතුටු වෙමින් අද දවසේ පින්වත්නි අපි සුපුරුදු පරිදි අපි කතා කරමින් හිටියේ සම්බුදු සිත කසරිය සදහම් වැඩසටහනින් සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ තථාගත බලයක් විදියට පිහිටි සබ්බත්තගාමිනී පටිපදං යථාභූතං පජානාති කියන සොඳුරු දසබල ඥානයක පිහිටා මේ දෙව් මිනිස් ලෝකයේ අතර සිහනද දෙමින් දහම් සක ප්‍රවර්තනය කළා පින්වත්නි. ඒ සබ්බත්තගාමිනී පටිපදං යථාභූතං පජ සියලු ප්‍රතිපදාවන් සර්වඥනිතට පේනවා පින්වත්නි. අපි ඒකට මේ දුනවල විශේෂයෙන් කතා කරමින් හිටියේ මේ ආනාපාන සති භාවනාවෙන් තමන්ගේ කය තුල සිදුවෙන ආස්වාස ප්‍රස්වාස රැල්ල අරමුණු කරගෙන හරි ආශ්චර්යයි. සතර සතිපට්ඨානය වඩන ආකාරය.
අපි දැන් දවස් දෙකක් පුරාවට කතා කළා. ඒතර අද දවසෙත් අපි මේ දේශනාවේ ඉතුරු කොටස අපි කතා කරනවා. ඒතර අපි කතා කළා දැන් මේ වෙද්දී ආනාපාන සතිය මොන ආයුරින් පුරුදු කළොත්ද දියුණු කළොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියන කාරණේ ඉස්සෙල්ලා පැහැදිලි කළා. ඒක පළවෙනි දේශනාවෙන් අපි පැහැදිලි කළා. ඒතර දෙවෙනි දේශනාවෙන් අපි පැහැදිලි කළා ඒ අයුරින් පුරුදු කරන ආනාපාන සතිය තුල කායානුපස්සනාව ප්‍රගුණ වෙන බව ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළ දේශනා කළා. වේදනානුපස්සනාව ප්‍රගුණ වෙන බව ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළ දේශනා කළා. චිත්තානුපස්සනාව ප්‍රගුණ වෙන බව ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළ දේශනා කළා. ධම්මානුපස්සනාව ප්‍රගුණ වෙන බව ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරලා දේශනා කළා පින්වත්නි. ඉතින් අවබෝධයට නමස්කාර කරමින් පින්වත්නි අද දවසෙත් අපි ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි ඔය ආයුරින් ප්‍රගුණ කරන ලද බහුල කරන ලද ආනාපාන සති භාවනාවයි සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරන්නේ. ඒක අපි ඊයේ විස්තර කළා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි කොයි අයුරින් ප්‍රගුණ කරන ලද කොයි අයුරින් බහුල කරන ලද සතර සතිපට්ඨානයේද සත්බොජ්ජංග ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරවන්නේ. කතම් භාවිතාච භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨාන කතම් බහුලී කතා සප්තබොජ්ජංගේ පරිපූර්ණෙන්ති යස්මින් සමේ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට දැන් ඔන්න බුදුරජාණන් දේශනා කළා කෙලස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරලා සිහියෙන් යුතුව කය පිළිබඳ කායානුපස්සන භාවනාවෙන් වාසය කරයිද ඒ වෙලාව තුල ඔහුගේ උතර කායානුපස්සන කොහොමද පින්වත්නි වැඩෙන්නේ? උතර බුදුරජාණන් දේශනා කළා සතෝ ආස්ස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සීසාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සීසාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්ස සීසාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සීසාමීති සික්ඛති කියන මෙන්න මේ ස්ටෙප් ටික පියවරයන් ටික සුසුම් පොද ගැන සිහිය පවත්තද්දී මෙන්න මේ ස්ටෙප් ටික ඕලාරික කරගන්න සංවේදී කරගන්න ප්‍රගුණ කරගන්න යම් කෙනෙක් හික්මිනව නම් ටික ටික කලබල නැතුව පුරුදු වෙනව නම් ඒකට මහන්සි ගන්නව නම් අන්න එතකොට එයාගේ කායානුපස්සනාව තමයි දියුණු වෙවි යන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා මේ විදියට දැන් එයා හිතේ ඔන්න අවිජ්ජාව උපදිනවා දුම්නස උපදිනවා හිතින් ඒක බැහැර කළ නැවතත් මේ කියන ස්ටෙප් ටිකට හිත පිහිටවනවා. ආයෙත් හිතේ අවිජ්ජාව ඇති වෙනවා දුම්නස් ඇති වෙනවා ආයෙත් හිතෙන් බැහැර කළා ඒකට තමයි ආතාපි කියලා කියන්නේ. ආයෙත් හිත පිහිටවනවා මේ කියන ස්ටෙප් ටිකට. සම්පජානව කියලා කියන්නේ පින්වත්නි එතකොට මේ අවිජ්ජා දුම්නස් උපදිනකොට අවිජ්ජා දුම්නස් බව තේරුම් ගැනීම සම්පජානට අයිති. එතකොට ඒ තුලින් අකුසල් පෝෂණය කළ තේරුම් ගැනීම සම්පජානට අයිති. ඒක බැහැර කළා නැවතත් මේ කියන ආස්වාස ප්‍රස්වාසයේ මේ කියන අපි මේ ස්ටෙප් ටිකට හිත පිහිටවීම ඒකත් සම්පජානට අයිති. ඒතර පවතින සිහිය එතකොට. මොන සිහියද? අන්න බුදුරජාණන් දේශනා කළ උපට්ඨිතස්ස තස්මින් සමේ සති හෝති අසම්මුට්ඨ.
අන්න එතකොට මොකද වෙන්නේ යාගේ? පින්වත් මහන්නේ යම් වෙලාවක භික්ෂුවගේ සිහිය එතකොට ඒ වෙලාව තුළ ඔහුගේ සිහිය මනමින් පිහිටලා කියන තියෙන්නේ. ඒ වෙලාවට මොකද වෙන්නේ? එයාගේ සිහිය මනමින් පිහිටලා කියන තියෙන්නේ මුලා නොවි තියෙන්නේ. මුලා නොවි තියෙන්නේ. ඒ කියන්නේ මේ කියන ස්ටෙප් ටික හොඳට සංවේදී වෙමින් යනවනම් පින්වත් මොකද වෙන්නේ? මුලා නොවි පවතිනවා කියන හිත. යම් වෙලාවක සිහි මුලා නොවි මනමින් පිහිටා තියෙනවද? ඒ වෙලාවේදී භික්ෂුවහට සති සම්බොජ්ජංගය හොඳින් වැඩෙන්නේය කියන අන්න. ඒතර මේ කියන ස්ටෙප් ටික හොඳට වැඩි යනවනම් පින්වත්නි මොකද වෙන්නේ? සති සම්බොජ්ජංගයේ තමයි පිහිටලා තියෙන්නේ උට. ඒ කියන්නේ අවබෝධයේ පිනිස සිහිය අවශ්‍යයි අංගයක් විදියට. අන්නේ සිහිය මේ කියන ස්ටෙප් ටික වැඩෙනකොට හොඳට වැඩෙනවා කියන. ඊළඟ දේශනා කරනවා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණු ආරද්ධෝ. සති සම්බොජ්ජංගේ පටන් ගත්ත වෙනවා කියනවා. සති සම්බොජ්ජංගං තස්මින් සමයේ බික්කු භාවේති. එතකොට ඔය ඇත්තටම වඩන්නේ කොහොමද? සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. මේ කියන දැන් මම මුලින් මේ සිහිපත් කළ අපි පෙර දවසේ විස්තර වශයෙන් කතා කළ මේ කායානුපස්සනාවට අදාළ මේ සුසුම් රැල්ලේ මේ ස්ටෙප් ටික නැවත බලවත් කරද්දි මොකද වෙන්නේ? එතකොට සති සම්බොජ්ජංගේ තමයි තස්මින් සමයේ බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. සති සම්බොජ්ජංගේ තමයි භාවනාවක් විදියට පිරිපිරි යන්න පටන් ගන්නෙ. අන්න එන තේරුම් ගන්න. දැන් මේ ආනාපාන සතිය තුල කායානුපස්සනාව වැඩෙන හැටි තේරුම් ගන්න. ඒ කායානුපස්සනාවෙන් කෙසේ වඩද්දිද සති සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ කියන කාරණේ තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ උතුම් දහම පිළිබඳ නිසක වෙන්න. ඉවන් දහම දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවගෙන නිසක වෙන්න මහන්සි ගන්න. පුද්ගලික මතවාද එතන පිහිට අතහරින්න මහන්සි ගන්න. බුදුරජාණන් දේශනා කළා පින්වත් දැන් ওই විදියට හොඳට දැන් කාලයක් එතකොට මොකද වෙන්නේ මේ ස්ටෙප් ටික දියුණු කර ඉන්නකොට එයාගේ වැඩෙන්නේ කොහොමද? සති සම්බොජ්ජංගය තමයි වැඩෙන්නේ. සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. නැවත සති සම්බොජ්ජංගේ වැඩෙන එතකොට. ඒතර මේක දියුණු වෙලා වැඩිමින් පරිපූර්ණත්වයටපත් වෙන්න ඕන. ඉතින් එනකන් එතකොට මේ ස්ටෙප් ටික තමයි කරන්න තියෙන්නේ. ඒතර ඒකෙත් බලන්න දැන් පළවෙනි ස්ටෙප් එක සෝ සතෝ වාස සති සතෝ පාස්ස සති. ඒක තමයි මුලින් යාට කරන්න වෙන්නේ. ඉතින් පින්වත් මේ නිසා මේ කරුණ ගැන හොඳ තේරුම් ගැනීමක් ඇති වෙන්න ඕන අපිට. ඊළඟ බුදුරජාණන් දේශනා කළා සෝ තථා සතෝ විහරන්තෝ. ඔය විදිහට දැන් ඔන්න දැන් සිහිය දියුණු කරගත්තු කෙනා ඊට පස්සේ හැසිරෙන්නේ කොමකින්ද? එයා සිහියෙන් හැසිරෙන කෙනෙක්. ආනාපාන සතිය තුල සිහියෙන් හැසිරෙන කෙනෙක් ඉදිනදා ජීවිතෙත් කොට එයා සිහියෙන් හැසිරෙන කෙනෙක්. තථා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති. පවිචයති. සමහර අවස්ථාවල සූත්‍රවල තියෙන පවිචරති කියන වචනේ පාවිච්චි කරනවා. පරිවීමං සංආපජ්ජති. යස්මින් සමේ බික්කු භාවේති තථා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමං සංආපජ්ජති ධම්ම විචය සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණු ආරද්ධෝ හෝති. ඒතර එහා ආරම්භල තියෙන්නේ කොහමද? ධම්ම විචය සම්බොජ්ජංගේ ආරම්භපු කෙනෙක් පින්වත්. එතකොට කොමක් ආරම්භ කෙනෙක්ද? ධම්ම විචය සම්බොජ්ජංගේ. ඒ කියන්නේ කොහොම ඉන්නකොටද? දැන් සිහිය ඉපදිච්ච කෙනා ඊට පස්සේ හැසිරෙන්නේ කොහමද පින්වත්? සිහියෙන් හැසිරෙනවා. ඒ තැන ප්‍රඥාවෙන් විමසන, ප්‍රඥාවෙන් කල්පනා කරන, ප්‍රඥාවේ පිහිටා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා ඊට පස්සේ. ඒතර බලන්න අපිට දැන් හොඳට හරිය පැහැදිලි. ඒතර
ඒ තැන ප්‍රඥාවෙන් කල්පනා කරමින් ඉන්නනම් ප්‍රඥාවෙන් එයා විමස ඒ තැන එයා හැසිරෙන්න නම් එයාට කුමක්ද ඉපදිලා තියෙනවද පින්වත්නි? සිහිය ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන. කුමක් ඉපදිච්ච කෙනෙක්ද? සිහිය ඉපදිච්ච කෙනෙක්. එන හොඳට මේ කාරණේ තේරුම් ගන්න. එයා සිහිය ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන. ඒතර සිහිය ඉපදිලා නැත්නම් ඔහුට ප්‍රඥාවෙන් හැසිරෙන්න බෑ පින්වත්නි. ප්‍රඥාවෙන් හැසිරෙන්න බෑ. ඉතින් මේ කාරණේ නැවත හොඳට හිතට ගන්න පින්වත්නි. ඒතර ප්‍රඥාවෙන් හැසිරෙන්න ඉස්සෙල්ලා යාර දිනු කළ යුද්ධයක් තියෙන කුමක්ද? සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංග දිනුනම් කරනම් මොකද්ද වෙන්න ඕන? අර කිව්ව ආනාපාන සතියේ කායානුපස්සනා ස්ටෙප් ටික හොඳට නැවත ප්‍රගුණ කරන්න ඕන. එයාගේ පෙරපිනේ ප්‍රමාණයට අනුව යාට ඒක සංවේදී වෙන කාලපරාසය වෙනස් වෙන්න පුළුවන් පින්වත්නි. ඒත් බලන්න මේ ප්‍රඥාවෙන් හැසිරෙනවා කියන්නේ කොහොමද? දැන් අපි මේ තැනදී අපේ ජීවිතේ පින්වත්නි ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අපි මේ ලෝකයේ ඇසුරු කර දැන් මේ මොහොතක් පාසා අපි හැසිරෙද්දී අපි දුක නම් වූ ආර්ය සත්‍යයේ දේවල් තමයි අපි ස්පර්ශ කර වාසය කරන්නේ. මේ දුක නම් වූ ආර්ය සත්‍ය කරුණක් කුමක් හරි. දැන් මව් කුසක ඉන්න කෙනෙක් නම් එයා දැන් ඉපදීමේ දුක අත්විඳ ඉන්න කෙනෙක්. දැන් බලන්න එයා උඩු බැල්ලෙන් ඇතට මේ ඉඳගෙන අසූචි මල මුත්‍රා ගාගෙන ඇවිද ගන්නව බැරුව කෑග ගහ එයා මේ ඉන්නවා කියලා කියන්නේ ඉපදීම නම් දුක අත්විඳින කෙනෙක් කොහොමද එතකොට? ඊළඟ බලන්න අපි ටික මෝරා යද්දී අපිට අසනීප ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා ව්‍යාධිය නම් දුක ස්පර්ශ කර ඉන්න කෙනෙක්. අපි නෝ ඒ අතරේ යා වුණ ප්‍රියමනාප දේවල් එක්ක ජීවත් වෙලා ඒ ප්‍රියමනාප දේවල් තමන්ගේ ජීවිතෙන් ඈත් වෙනවා. එතකොට ඔහු ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ස්පර්ශ කර ඉන්න කෙනෙක්. අපි නෝන අප්‍රිය අකමැති පිරිසකුත් එක්ක අකමැති දේවල් එක්ක යාට ජීවත් වෙන්න වෙලා තියෙනවා. එතකොට ඔහු ජීවත් වෙන්නේ කොමක් එක්කද? අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ ස්පර්ශ කර ඉන්න මොහොතක්. හැබැයි ඒ වෙලාවට එතෙන්ට පින්වත්නි ප්‍රඥාව එකතුනේ නැත්තම් ප්‍රඥාවෙන් හැසිරෙන්නේ නැත්තම් ඔහුට ඒක තීරුම් ගන්න බෑ. මේ වෙලාවේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ උපදින දුක ප්‍රහාණය කරගන්න අපි මහන්සි ගන්නවා මිසක ප්‍රඥාවෙන් හැසිරෙන්නේ ඒ තැනට හිත පිටන්නේ නැහැ. කුමක් නිසාද? සතිය දිනු වෙලා නැති නිසා. හරි ආශ්චර්යයි. එහිම වසන ලෝකේ 7 අවුරුද්දේ රාහුලයන් ඒ මොහොතේ ස්පර්ශ වන දුක නම් වූ ආරි සත්‍යයට ගලපමින් ඒ ඔස්සේ කල්පනා කරමින් ප්‍රඥාවෙන් හැසිරෙන ජීවිතයක් ගොඩනගා ගන්න දුර්ලභ භාග්‍ය 7 අවුරුද්දේදී උදා වුණා. කුමක් නිසාද? එහෙනම් සතිය ඉපදිච්ච නිසා. සුළු කලකින් සතිය පුදුනේ කුමක් නිසාද? එහෙනම් පෙර ජීවිතේ සතිය දියුණු කරන වැඩෙන ප්‍රතිපදාවක් තුළ ඒ කියන්නේ කාය වචී මනෝ සුචරිත තුළ ඉඳලා තියෙනවා. එහෙනම් අද අපිට මේ ඒ වගේ සිහියක් තුළ වාසය කරමින් ඒ මොහොතේ ස්පර්ශ කරන දුක නම් වූ ආර්ය සත්‍ය ප්‍රඥාවෙන් තේරුම් ගනිමින් අපට හැසිරෙන්න බැරිකම තියෙන්නේ පෙර ජීවිතයේ අපි සතිය දියුණු කරන ප්‍රතිපදාව වන ත්‍රිවිධ සුචරිතේ තුල පිළිහිලා වාසය කළා නේ. හරි සරලයි තේරුම් ගන්න පින්වත්නි ඒක. හරි සරලයි. අපි ඒ නිසා මොකද කරන්නේ? හැමතිස්සෙම දුකෙන් පලා යන්න මහන්සි ගන්නවා. දුක ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. දුක නෙවෙයි ප්‍රහාණය කළ යුත්තේ. ඒ දුක ඉදිරියේදී ඒ දුක හට ගන්න හේතු වන තෘෂ්ණාවයි ප්‍රහාණය කළ යුත්තේ. තෘෂ්ණාව ප්‍රහාණය වෙන්න නම් කොහොමද වෙන්න ඕන? තෘෂ්ණාව ප්‍රහාණය වෙන්න නම් ඒ මොහොතේ දුක නම් ආර්ය සත්‍ය සිහි කරලා ප්‍රඥාවෙන් විමසන්න ඕන එක තමයි සම්මා දිට්ඨිය බවට පත් වෙන්නේ. ඒ සම්මා දිට්ඨියෙන් හැසිරෙනකොට තමයි තෘෂ්ණාව ඡය වෙන්නේ. තෘෂ්ණාව ඡය වෙනකොට තමයි දුක දුරු වෙන්නේ. අපි කරන්නේ කොහොමද?
අපි හැමතිස්සෙම දුක ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. තණ්හාව ප්‍රහාණය කරන්න මහන්සි ගන්න. ඒ දුක නම් ආර්ය සත්‍ය සිහි කරන්න මහන්සි ගන්න අපි. ඒකයි මේ මාර්ගයේ වැඩෙන්නේ නැති පින්වත්නි අපිට. ඒකට මේ අමුතුවෙන් දුක් හොයා යන්න ඕනේ නැහැ පින්වත්නි. අපි එදිනදා ජීවිතේ ධාර්මිකව ජීවත් වෙද්දී අපේ එදිනදා ජීවිතේ මේ දුක නම් ආර්ය සත්‍ය දේවල් ස්පර්ශ වෙනවා. ඒ වෙලාවට ප්‍රඥාවයි හසුරවන්න ඕන. ප්‍රඥාවයි හසුරවන්න ඕන. ප්‍රඥාවෙන් හැසිරෙනවා කියලා කියන්නේ ඔන්න ඔකට පින්වත්නි. ඒකෝ අනිත්‍ය වශයෙන් අද්දක දෙක ඉන්න කෙනෙක් වෙන්න ඕන. අපගේ ආයතන අසකරනාසි දිවකය මනස පරිහරණය කරනවා. ඒතර මේ මානසිකාරය, මේ මොහොත ස්පර්ශය, මේ විඳීම් හඳුනා ගැනීම, ඒ අනිත්‍ය වශයෙන් දෙක වාසය කරනවා. අන්න ප්‍රඥාවෙන් හැසිරෙන කෙනෙක් ඔහු. අන්න බුදුරජාණන් දේශනා කළා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ වශයෙන් නම් සිහි කර කර හිටපු කෙනෙක් නම් ඔහු ඒක මුල් කරගෙන ප්‍රඥාවෙන් හැසිරෙන කෙනෙක්. ඒක ප්‍රඥාවෙන් හැසිරෙනවා කියලා කියන්නේ කොහොමද? සම්මාදිට්ඨිය වඩනවා කියන එක. සම්මාදිට්ඨිය වඩනවා කියලා කියන්නේ කොහොමද? ඔහු මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කරන කෙනෙක්. දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා මොකද වෙන්නේ? අන්න ඔහුගේ ජීවිතෙන් දුක ටික ටික නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. යස්මින් සමේ භික්ඛවේ භික්ඛු තථා සතෝ විහෙරන්තෝ ඔය විදිහට සිහියෙන් වාසය කරද්දී තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමංසං ආපජ්ජති. ඔය විදිහට ප්‍රඥාවෙන් ඒ තැන විමසද්දී කල්පනා කරද්දී අන ධම්ම විචය සම්බොජ්ජංගේ තමයි අන්න එතකොට බලන්න ධම්ම විචය සම්බොජ්ජං කියන්නේ මොකක්ද කියන කාරණේ තේරුම් ගන්න. ඒ කියන්නේ ඔහුට එහෙනම් ඒ මොහොතේදී සිහියෙන් ඉඳිමින් දුක නම් වූ ආර්ය සත්‍ය ස්පර්ශ කරද්දී ඒක ඒ දුක නම් වූ ආර්ය සත්‍යයට ගලප විමස වාසය කරන මානසිකත්වයේ ගොඩනගනවා නම් එතින්ට එනවන නැත්නම් අනිත්‍ය එහෙම නැත්නම් දුක එහෙම නැත්නම් අනාත්මය එහෙම නැත්නම් පටිච්චසමුප්පාදිතෙන්ට ගලපනවා නම් ශ්‍රද්ධාවෙන් කෙනෙකුට ගලපන්නත් පුළුවන් ඒ වෙලාවට ප්‍රඥාවෙන් ගලපන්නත් පුළුවන්. මෙතන කියන්නේ ප්‍රඥාවෙන් ගැලපීම තමයි ධම්මවිචේ සම්බොජ්ජංගයට අයිති වෙන්නේ. තස්මින් සමේ බික්කුණු ආරද්දෝ හෝති. අන්න එතකොට මොකද වෙන්නේ? ඔව්. ඇත්තටම වීරිය පටන් ගත්තා කියලා කියන පින්වත්නි ඒකට. ඇත්තටම වීරිය පටන් ගත්තා කියලා කියන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගං තස්මින් සමේ බික්කු භාවේති. ඒතර ධම්මවිචේ සම්බොජ්ජංගේ තමයි ඒතර වඩන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ මොහොතේ මේ දුක නම් වූ ආර්ය සත්‍ය ඒ මොහොතේ තේරුම් ගනිමින් වාසය කිරීමෙන්මයි ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එක වැඩෙන්නේ. ඒ මොහොතේ අනිත්‍ය, ඒ මොහොතේ දුක, ඒ මොහොතේ අනාත්මය, ඒ මොහොතේ පටිච්චසමුප්පාදය තමන්ගේ ජීවිතේට ගලප ඒක තේරුම් ගනිමින් ඒකට අනුව විමසමින් වාසය කරන මොහොතමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. එතකොට මොකද වෙන්නේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙලා යනවා කියනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් දේශනා කළා තස්සතං ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචයතෝ පරිවීමං සං ආපජ්ජතු ආරද්දං හෝති විරියං අසල්ලීන. අන්න මොකද වෙන්නේ එතකොට? ඔහුගේ වීරිය පින්වත්නි සැඟවිලා නැහැ කියනවා. වීරිය ආරම්භලා කියන දෙන්නේ. වීරිය ආරම්භුවා කියන්නේම කුමක්ද පින්වත්නි? වීරිය ආරම්භුවා කියන්නේම මේ දිනදා ජීවිතේ මේ ඉපදීම එහෙම නැත්නම් ජරාව, එහෙම නැත්නම් ව්‍යාධිය, එහෙම නැත්නම් මරණය, එහෙම නැත්නම් ශෝක පරිදේවයක්, එහෙම නැත්නම් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, එහෙම නැත්නම් අප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, එහෙම නැත්නම් යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන කාරණේ තමන්ගේ ජීවිතේ මේ මොහොත ස්පර්ශ කරද්දී එහෙම නැත්නම් අනිත්‍ය ප්‍රකට කරගෙන ඉන්නකොට, දුක ප්‍රකට කරගෙන ඉන්නකොට, අනාත්මය ප්‍රකට කරගෙන ඉන්නකොට, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ තමන්ගේ ජීවිතය තුලින් දකිමින් වාසය කරනකොට අන්න ඔහු වීරිය පටන් ගත්ත මොහොතක් කියලා කියන්නේ ඒකට තමයි පින්වත්නි. සැබෑ විදිහටම වීරිය පටන් ගන්නවා කියන්නේ මේ ප්‍රඥාවෙන් හැසිරෙන එකට. මොකද හිත හැකිලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් තැනක් එතන.
සමහරට ඔහු ඇඳේ හාන්සි වෙලා. සමහරට ඔහු පුටුවේ වාඩි වෙලා. සමහරට ඉන්නේ ඔහු. යස්මින් සමේ භික්කවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචයතෝ පරිවීමං සංආපජ්ජතු වාරද්දං හෝදි විරියං අසල්ලීන. මොකද වෙන්නේ? ප්‍රඥාවෙන් මේ විදියට හැසිරෙද්දී ප්‍රඥාවෙන් කටයුතු කරද්දී පින්වත්නි, ප්‍රඥාවෙන් කල්පනාවට එදිද්දී ඔහුගේ වීරිය ඇරඹිලා තියෙන්නේ, සැඟවිලා නැහැ කියනවා. විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. අන්න එතකොට බලන්න ඔහු පටන් ගන්න තියෙන කොහොමද? ඇත්තටම ප්‍රඥාවෙන් හැසිරෙන පටන් ගත්තු ගමම්ම ඔහු පටන් ගන්න තියෙන කොහොමද? වීරියමයි. වීරියමයි. ඊට පස්සේ විස්තර කරනවා විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒතර වීරියම තමයි ටික ටික වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා. එහෙනම් වීරිය වඩන ක්‍රමය හඳුන ගන්න බුද්ධ ශාසනය. ප්‍රඥාව වඩන ක්‍රමය හඳුන ගන්න බුද්ධ ශාසනය. සිහිය වඩන ක්‍රමය බුද්ධ ශාසනය හඳුන ගන්න. ප්‍රතිපදාව වඩන ක්‍රමය ශාසනය හඳුන ගන්න. රැවටෙන්න එපා. ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. බලන්න දැන් මේ සිහියෙන් යුතුව ප්‍රඥාවෙන් හැසිරෙනකොට ඒ පවත්තපු ආරද්ධ වීරියෙන් තමයි මනස ප්‍රීතිමත් කරන්නේ. මනස ප්‍රීතිමත් කරනවා. යස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. මේ ආරද්ධ විරියත් එක්ක මනසේ උපදින ප්‍රීති නිරාමිස ප්‍රීතිය පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඔහු අරඹලා තියෙන කොහමද? අන්න දැන් ප්‍රීතිය වැඩි යනවා කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න පටන් ගත්තා කියනවා. පීති සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛුනෝ භාවේති. ඔහු දැන් ප්‍රීති සම්බොජ්ජංගේ වඩා ඉන්න කෙනෙක් කියනවා. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඔය විදිහට මොකද වෙන්නේ? ප්‍රීති සම්බොජ්ජංගේ භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියලා බුදුන් හිතට පේනවා. බොජ්ජංග වරද්ද ගන්න එපා පින්වත්නි. බොජ්ජංග වරද්ද ගන්න එපා. මාර්ගයේ වරද්ද ගන්න එපා. වීරිය වරද්ද ගන්න එපා. ධම්මවිජය වරද්ද ගන්න එපා. ඊළඟට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කළා. දැන් මේ විදිහටම තමයි පින්වත්නි වේදනානුපස්සනාවේ පියවරයන් ටිකේට ඒ කියලා දීපු විදියට මේ ස්ටෙප් ටික තමන් ප්‍රගුණ කරනවා නම් සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. ඒ අපි ආනාපාන සතිය චිත්තානුපස්සනාවේ ස්ටෙප් ටික යම් කිසි කෙනෙක් ඒ විදියටම සංවේදී කරමින් පුරුදු කර ඉන්නවා නම් සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. ධම්මානුපස්සනාවේ ආනාපාන සතියෙන් යම් විස්තර කළා නම් යම් කොටසක් මේ කොටසින් ධම්මානුපස්සනාව වැඩිනවා කියලා ඒ ටික නැවත ප්‍රැක්ටිස් කර ඉන්නවා කියලා කියන්නේ ඔහු සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. ඔහුම පින්වත්නි වාඩි වෙලා ඉඳන් සති සම්බොජ්ජංගේ වඩන්නේ. ඊට බුදුරජාණන් දේශනා කළා පීති මනස්ස කායෝපි පස්සම්බති. මනස කියන එක බලෙන් ප්‍රීතිමත් කරන්නත් බෑ. වීරිය කියන එක බලෙන් උපද්දන්නත් බෑ. ප්‍රඥාව කියන එක බලෙන් උපද්දන්නත් බෑ. සිහිය කියන එක එහෙම ආවට ගියාට බලෙන් උපද්දන්න බෑ. ඒවා හේතු සකස් වෙන්න ඕන. සිහියට අදාළ හේතු ටික කාලයක් ප්‍රැක්ටිස් වුණා නම් සිහිය දියුණු වෙලා. සිහිය දියුණුවා නම් දියුණු වෙච්ච මනසේ ප්‍රඥාව උපදිනවා. ප්‍රඥාව උපදිච්ච මනසේ වීරිය වැඩෙනවා. වීරිය වඩන්න පුළුවන්. නිකම්ම වැඩෙන්නේ නැහැ. ඒකත් අපි පුරුදු කරන්න ඕන. ප්‍රඥාවත් නිකම් වැඩෙන්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕන. සිහියත් එතකොට නිකම් වැඩෙන්නේ නැහැ. අපි ප්‍රතිපදාවේ ඉන්න ඕන. හැමතිස්සෙම මෙතන හේතුව සකස් කරනකොට ඵලයක් නිර්මාණය වෙනවා. ඒතර මේ ඵලය හේතුවක් කරගෙන පුරුදු කරද්දී තවත් ඵලයක් හැදෙනවා. ඒ ඵලය හේතුවක් කරගෙන පුරුදු කරද්දී තවත් ඵලයක් නිර්මාණය වෙනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. බලන්න එතකොට මනස ප්‍රීතිමත් වෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? කය සැහැල්ලු වෙනවා. මනස ප්‍රීතිමත් වෙනකොට මොකද වෙන්නේ?
කය සැහැල්ලු වෙනවා. ඒ නිසා පින්වත්නි මේ මනස ප්‍රීතිමත් කරන එක හරි විශේෂ කාරණාවක් මේ ශාසනයේ. මට මතකයි පීති කියන සූත්‍රයේ තියෙනවා. අනේ පිටිසුතුමා බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ භාගතුනා දේශනා කළ ගෘහපතිය මේ පීතිය දියුණු කරන්න, ප්‍රීතිය දියුණු කරන්න කෙලින්ම කියන්නේ එච්චරයි. සමහරට එතුමට ඒක දියුණු කරගන්න ඕන පුණ්‍ය සංස්කාරය ඒ වෙනකොට සකස් වෙලා තියෙන්නේ නැති. බුද්ධම් පැන්දිදී තිරුවන්ට සංඝෝපස්ථාන කර කර බුද්ධෝපස්ථාන කර කර ඔහු බොහෝ කාලයක් ප්‍රීතියෙන් සතුටින් කටයුතු කළානේ. අනේ තිරුවන් විශේෂෙහි එයා පින්කම් කර කර උපස්ථාන කර කර සතුටු වෙච්ච එකේ තියෙන ආනිසංසය තමයි මොකද වෙන්නේ? එතුමාට එතකොට ප්‍රීතිමත් මනසක් හදන්න ඒක අනුග්‍රහ කරලා තියෙනවා. ඒකයි භාගතුනා දේශනා කළේ දැන් ඔබ දම්පැන් දෙනවා වගේම හිත ප්‍රීතිමත් කරන්න කිව්වා. කලින් කලට. ඒ වගේ තමයි ඔබත් ඔබ මේ හැමතිස්සෙම බලන්න ඕන මේ අපි මේ පින්කම් කරලා තිරුවන්ට වන්දනාමාන කරලා ගෞරව කරලා සත්කාර කරලා හිත ප්‍රීතිමත් කරගන්න යම් මහන්සියක් ගන්න ඕන පින්වත්නි. මොකද ප්‍රීතිමත් මනසක් තිබ්බොත් මොකද වෙන්නේ? කායෝපි පස්සම්පති කය සැහැල්ලු වෙනවා. චිත්තම්පි පස්සම්පති සිත සැහැල්ලු වෙනවා. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පීති මනස්ස කායෝපි පස්සම්පති චිත්තම්පි පස්සම්පති යම් විදියකින් මනස ප්‍රීතිමත් වෙනකොට කය සැහැල්ලු වෙනවා නම් මනස සැහැල්ලු වෙනවා නම් පස්සද්ද සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ යන්න. එතකොට ඔහු වඩන්නේ කොහොමද? පස්සද්දි සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. පස්සද්දි සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. පස්සද්දි සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛුනෝ භාවේති. පස්සද්දි සම්බොජ්ජංගේ ප්‍රගුණ කරන කෙනෙක් පස්සද්දි සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. පස්සද්දි සම්බොජ්ජංගේ තමයි වැඩි වැඩි ටික ටික භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. වැඩිවීමෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. සිත කය සැහැල්ලු වෙනකොට කය පුරාම පැතිරිච්ච සැපයක් ගොඩනගෙන පටන් ගන්නවා. ඒතර මොකද වෙන්නේ? අන්න සිත සමාධිමත් වෙනවා. බලන්න මේ සිත සමාධිමත් වෙන ස්ටෙප් ටික පින්වත්නි. යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. යම් විදියකින් සිත කය සැහැල්ලු වෙලා සැපවත් වෙලා සමාධිමත් වෙයිද? එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ තුලම නැවත නැවත වාසය කරද්දි මොකද වෙන්නේ? අන්න සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එනම් පින්වත් මේ කලබල වෙලා වැඩක් නැහැ අපි. එනම් හිත ප්‍රීතිමත් කරගන්න අපි කලබල නැතුව අපි වාසය කරන්න ඕන. පුළුවන් තරම හිත ප්‍රීතිමත් කරන්න ඕන. හිත ප්‍රීතිමත් වෙන්නේ කොහොමද? වීරියක් ගොඩ නැගෙන්න ඕනේ. අදාළ කුමන වීරියද? ප්‍රඥාවෙන් අපි කල්පනා කරමින් ඉන්නකොට ඇති වෙන ප්‍රීතිය. ඒකට කොහොමද? සතිය අනුග්‍රහ කරන සතියක් යම් ප්‍රමාණයකට ගොඩ නැගෙන්න පින්වත් සිහිය. ඒතර බුදුරජාණන් දේශනා කළා සමාධි සම්බොජ්ජංගේ පටන් ගත්ත කියන සමාධි සම්බොජ්ජංගේ වැඩිවීමෙන් පරිපූර්ණත්වයට පත්වලා යනවා කියන. දැන් පින්වත් එතකොට දැන් මේ සතියත් වැඩිලා නම් ධම්මවිජයත් වැඩිලා නම් ප්‍රීතියත් වැඩිලා නම් ඒ උපදින සමාධියක් තියෙනෝනේ. දැන් ඊට පස්සේ ශ්‍රාවකයාට තියෙන පින්වත් හිත නිකලෙස් වීම පිණිස එක දෙයක් කරන් තියෙන කොහොමද? ඒ උපද්දගත්තා වූ සමාධිය තුළ හිත ඇලෙන්න දෙන්නේ නැතුව උපේක්ෂාවෙන් වාසය කරන්න පුරුදු වෙන එක තමයි. ඒ උපේක්ෂාවෙන් මේ සමාධියක් තුළ උපේක්ෂාවෙන් ඉන්න ප්‍රඥාව යට උමනයි පින්වත්නි. මේ ප්‍රඥාවෙන් තමයි මේ සමාධිය තුළ උපේක්ෂාවෙන් වාසය කරන්නේ. ඒ ප්‍රඥාව තුළ උපේක්ෂාවෙන් වාසය කරද්දී සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු වෙද්දී මොකද වෙන්නේ? අර සමාධිය තුළම හිත උපේක්ෂාවට ගන්නවා. සමාධිය තුළ උපේක්ෂාවට ගන්න කොහොමද? ඒක ප්‍රීතියට හිත ඇලෙන දෙන්නෙත් නෑ, සුඛයට හිත ඇලෙන දෙන්නෙත් නෑ. සෝ තතස සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතං හෝති. ඒ සමාහිත සිත තුළ උපේක්ෂාවෙන් වාසය කරනවා කියනවා. යස්මින් සමේ භික්ඛවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතං.
ඒ සමාධිමත් සිතින් ඔහු උපේක්ෂාවට ගන්නව නම් ඒ සිත සමාධිමත් සිත උපේක්ෂාවට ගන්නව නම් අන්න මොකද වෙන්නේ? උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධෝ හෝති. අපි තුන් දැන් ඔන්න යම් තැනක මහා සිනා සාගරයක් වගේ සිනහ වෙන බොහෝ දේවල් තියෙනවා. අපිට බැරිද මේ සමහර තැන්වලදී සිනහවට යට වෙන්නෙත් නැතුව. එතන දුක්බරිත දෙයක් තියෙනවා ඒකට යට වෙන්න දෙන්නේ නැතුව. අපිට බැරිද සමහර අවස්ථාවලදී හිම සිහියෙන් ඉන්න? පුළුවන්. ඒ වගේ තමයි පින්වත්නි. සමාධියක් ගොඩ නැගුණාමත් අර සමාධියෙන් උපන් ප්‍රීතියට සැපයට සමාධි සුඛයට හිත ඇලෙන්න දෙන්නේ නැතුව බලවත් ප්‍රඥාවෙන් හිත පිහිටවගෙන ඉන්න පුළුවන් වීරියෙන්. ඒතර තමයි උපේක්ෂාවට හිත එන්නේ. වෙන ක්‍රමයකට නෙමෙයි. ඒතර මේ උපේක්ෂාවට ගන්නේ ඇයි? උදාය කියන සූත්‍රය හරි ලස්සනට පැහැදිලි විස්තර කරනවා. මේ උපේක්ෂාවේදී තමයි කියන මනාකොට රාගේශය වෙන්නේ. උපේක්ෂාවෙත් තමයි කියනවා මනාකොට සියලු ධාතු ස්වභාවයන් ආයතන පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාද ආශ්‍රව ආර්ය සත්‍ය මේ කියලු සෑම ධර්ම ධාතුවක්ම මනාකොට සංවේදී වෙන තැන තමයි පින්වත්නි මේ මනාකොට ගත් උපේක්ෂාව. දිනු කරපු උපේක්ෂාව. මොන බලන්න පින්වත්නි ওই විදිහට තමයි එතකොට උපේක්ෂාව කියන එක හිත තුල දියුණු වෙලා යන්නේ. දැන් එතකොට බලන්න මේ විදිහට තමයි කායානුපස්සනාවෙන් බොජ්ජංග 7 වැඩෙන්නේ. දැන් වේදනානුපස්සනාවෙනුත් බොජ්ජංග වැඩෙන්නේ ක්‍රමයටම. එතකොට මේ ආනාපාන සතියෙන් වැඩෙන චිත්තානුපස්සනාවත් වෙන චිත්තානුපස්සනාවෙනුත් බොජ්ජංග වැඩෙන්නේ ක්‍රමයට. අපිට විස්තර කරන්න වෙලාවමදි ඊළඟට ඒ වගේම තමයි ධම්මානුපස්ස ආනාපාන සතියෙන් ධම්මානුපස්සනාව වැඩෙන හැටි විස්තර කළා. ඒ ධම්මානුපස්සනාවෙන් බොජ්ජංග වැඩෙන්නේ toy ක්‍රමයටම වෙන ක්‍රමයකට නෙමෙයි. ඒ ස්ටෙප් වල සිහිය බලවත් පවත්වනකොට සතිය වැඩෙනවා. සතිය වැඩිච්ච කෙනාට ඊතුරු දේවල් මේ ධම්ම විජේ විරිය පීති පස්සද්ධි වේ කියන විදිහටම තමයි දියුණු වෙලා යන්නේ. වෙන ක්‍රමයකට නෙමෙයි. ඊතර පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්වත් මහණෙනි කොයි අයුරින් ප්‍රගුණ කළොත්ද කොයි අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළොත්ද සප්තබොජ්ජංග ධර්මයන් විද්‍යා විමුක්ති පරිපූර්ණත්වයට පත් කරන්නේ. විද්‍යා විමුක්ති පරිපූර්ණත්වයට පත් කරන්නේ කොයි අයුරින්ද? ඔන්න ඒක ලස්සනට විස්තර කරන පින්වත් මහණෙනි මෙහිලා භික්ෂුව විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමි සති සම්බුද්ධංගම් භාවේති. දැන් මොකද වෙන්නේ පින්වත්? දැන් මේ විදියට දැන් එයාගේ සිහිය දියුණු වෙලානේ තියෙන්නේ එතකොට දැන්. ඇත්තට මේ කියන ප්‍රමාණයට හොඳට සිහිය දියුණු වෙච්ච හිතේ විරාගී බවක් තියෙනවා. ඒතර විරාගී බවට හේතුව කොහොමද? නීවරණයන් ඇලෙන්නේ නැති හිතක් තියෙනවා උට. නීවරණයන් ගැලෙන්නේ නැති නීවරණයන් සමග නිරතුරු වෙලෙන්නේ නැති හිතක් ගොඩ නැගිලා තියෙනවා. ඒ හිත තුළ ඇති වෙන්නේ කොහොමද? විරාගී හිතක් තියෙන එතකොට. දැන් විරාගී හිතින් තමයි දැන් සිහියෙන් ඉන්නේ හො. ඒතර මේ විදිහට තමයි සති සම්බොජ්ජංග වඩන්න කියන්නේ. ඒ විදිහට වඩන සති සම්බොජ්ජංගේ තමයි පින්වත්නි විද්‍යා විමුක්ති ගෙනත් මේ උපද්දලා දෙන්නේ. මොකද්ද? අර නීවරණයන්ගෙන් හිත වෙන් වෙලා විරාගී බවට යොමු වෙලා තණ්හාවෙන් නිදහස් වෙවි ඒ නිදහස් වීම දකිමින් හැබැයි තණ්හාවෙන් සම්පූර්ණ නිරෝධය අපේක්ෂාවෙන් සිහියෙන් ඉන්නකොට තමයි මොකද වෙන්නේ? විද්‍යාව ඒ හිතේ උපද්දනවා. ඒ හිතේ විමුක්තිය උපද්දනවා. ධම්මවිජයත් වඩන්න කොහොමද? ධම්මවිජයත් එහෙමයි පින්වත්නි. කොහොමද? විවේකයට පංච නීවරණයන්ගෙන් විමුණු විරාගයට බර වෙච්ච හිතින් තමයි එතකොට ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙන හිතේ තමයි තණ්හාව ටික ටික දුරු වෙවි යන්නේ. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං කියලා කියන්නේ ඒකට. ඔස්සග්ග පරිණාමි. ඒතර යාගේ හිතේ බලාපොරොත්තු තියෙන කොහොමද? ඒ
ගැලවි යන තණ්හාවම ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් ඇද්ද? ඒක බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ඒකට ඇලිලා ඉන්නේ. ඒක ඇලී තමයි එතකොට ඔහු ප්‍රඥාවෙන් හැසිරෙන්නේ. එහෙම වඩන ධම්ම විජය නම් කියන්නේ එහෙම නැතුවත් ධම්ම විචයක් ඒ කියන්නේ වඩන්න පුළුවන්. අපි නිකන් ඔහේ ආවට ගියාට ධර්ම කරුණක් පොඩ්ඩක් කියවලා අර හිතේ විරාගේ නිදහස් වීම උපදින ආකාරයට ධර්මයේ කල්පනා කරන්න නැතුව නිකන් ඔහේ ඇවිස්සි. ඒ කියන්නේ මේ ධර්මයේ විතර කල්පනා කරනවා කියන එකත් අපි හරි පැහැදිලි. එතකොට මේක මේ ඇවිස්සෙන්න නෙමෙයි ධර්මයේ කල්පනා කරන්න ඕන. හිත විරාගයට පත් කර තණ්හාවෙන් නිදහස් කර තමයි එතකොට ධර්මයේ කල්පනා කරන්න ඕන. එහෙම ධර්මයේ ප්‍රඥාවෙන් කල්පනා කරන කෙනාට තමයි විද්‍යා විමුක්ති ඵල ගෙනත් දෙන්නේ. මේ විරිය සම්බොජ්ජංග කොහොමද වඩන්න ඕනේ? ඒත් එහෙමයි. දැන් ප්‍රඥාවෙන් හැසිරීමම විරිය සම්බොජ්ජංගය. ඒතර බලන්න මේ විරිය සම්බොජ්ජංගෙත් කොහොමද වෙන්නේ? ඒතර වීරිය තදින් ගත්තොත් මොකද වෙන්නේ? හිත මේ ඇවිස්සෙනවා. එහෙම තදින් ගන්නෙත් නැතුව හැමතිස්සෙම ගන්න වීරිය කොහොමද වෙන්න ඕන? හිත විරාගයට පත් කරවන පංච නීවරණයන්ගෙන් බැහැර වෙන විදිහට තමයි වීරිය ගන්න ඕන. ඒ වගේම තමයි හිත සංසිඳන විදියට තණ්හාවෙන් හිත නිදහස් වෙන විදියට තමයි වීරිය ගන්න ඕන. තණ්හාව නිරුද්ධ වෙන විදියට තමයි වීරිය ගන්න ඕන. හිම ගන්න වීරිය තමයි විද්‍යා විමුක්ති ඵල ගෙනත් දෙන්නේ. ඒ ප්‍රීතිය වඩන්නත් ඕන කොහොමද පින්වත්නි? ඒත් එහෙමයි. අපි ප්‍රීතිය ගොඩනගනකොට සාමාන්‍ය සමහර කට්ටිය ඊට පස්සේ කලබල වෙලා, ඇවිස්සීලා, රැවටිලා ප්‍රශ්න හදා ගන්නවා. ඒ ගොඩනගන ප්‍රීතිය තුලත් කුමක්ද වෙන්න ඕන? ආධ්‍යාත්මය තුල. තව නීවරණයන්ගෙන් තව සංසිඳීම පිණිස, නිදහස් වීම පිණිස, විවේකී මනස ගොඩනැගීම පිණිස, තව විරාගය ඇතිවීම පිණිස, තණ්හාවෙන් හිත නිදහස් වීම පිණිස අර ප්‍රීතිය අනුග්‍රහ කරන්න ඕන. එහෙම වඩන ප්‍රීතිය තමයි විද්‍යා විමුක්ති ඵල ගෙනත් දෙන්නේ. සැහැල්ලුවත් එහෙමයි. ඒ ප්‍රීතිය මත පිහිටා කය සිත සැහැල්ලු වෙනවා නම් ඒ සැහැල්ලුවත් ඊට පස්සේ වඩද්දි කොහොමද වෙන්න ඕන? අර විවේකයම තියාගෙන තමයි සැහැල්ලුව වඩන්න ඕන. මනස තුළ විරාගය තියාගෙනමයි සැහැල්ලුව වඩන්න ඕන. මනස තුළ තණ්හාවෙන් නිදහස් වීමම තියාගෙන තමයි සැහැල්ලුව වඩන්න ඕන. නැත්තම් සාමාන්‍ය වෙන්නේ අර සැහැල්ලුවත් එක්කම නැවතත් ආපහු නීවරණ පෝෂණය විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. එහෙමනේ අපි සාමාන්‍ය ස්වභාව හිතවල පොඩි අධිගමයක් ඇති වෙනකොට මුලා වෙනවා. ඒතොන්නේ අර අපිට කරදරයක් වෙයි, හානියක් වෙයි, හිත පිරිහි, මේ හිත වෙනසෙයි කියන තියෙන අපේ මේ තියෙන අර මේ තීරුම් ගැනීම නැතිලා යනවා. ඊළඟට සමාධිය වැඩුවත් එහෙම තමයි. හිතේ විවේකීතිය එහෙම තව වැඩෙන්න ඕන. විරාගී බව තව වැඩෙනව මිසක අඩු වෙන්නේ නැහැ එතකොට. තණ්හාවෙන් හිත නිදහස් වීමම දියුණු වෙමින් සමාධිය වැඩෙනවා. ඒ සමාධිය තමයි විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන අනුග්‍රහ කරන්නේ. දැන් බලන්න දේවදත්තට සමාධිය ඇති වුණා. ඒ ඇති වෙච්ච සමාධිය, ඒ ඇති වෙච්ච 이르දි හිතේ පංච නීවරණයන්ගෙන් දුරු වෙන්න විරාගය පිණිස, නිරෝධය පිණිස නෙමෙයි ගෙනිච්ච එක. ලාභ සත්කාර පද්දීම් පිණිස. බලන්න අපි සාමාන්‍ය හිතේ ස්වභාවයක් ඒක. උපේක්ෂාව වැඩුවත් එහෙම තමයි. අර වැඩෙන උපේක්ෂාව දැන් සාමාන්‍යයෙන් මේව පොඩ්ඩක් වැඩෙනකොටම අපි මුලා වෙනවට අග්ගාරග. ඒක තව දියුණු කරන්න ඕන කියන අදහස නෙවෙයි එන්නේ ඊට පස්සේ. වෙන දේවල් පස්සේ හිත දුවනවා ඊට පස්සේ. එතන මොකද වෙන්නේ? එතන මේ වඩන උපේක්ෂාවත් මොකද වෙන්න ඕන? ඒ උපේක්ෂාවත් පින්වත්නි වෙන්න ඕන තව හිතේ විරාගය, තණ්හාවේ නිදහස් වීම පිණිස අනුග්‍රහ වෙන විදිහට නම් උපේක්ෂාව වැඩින්නේ. අනුග්‍රහ කරන කුමක් පිණිසද? විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස. ඒතර බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණනි මෙසේ ප්‍රගුණ කළ, මෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කළ සප්තබොජ්ජංග ධර්මයන් විද්‍යාවත් විමුක්තියත් පරිපූර්ණත්වයට පත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දේශනාව වදාලා. ඒතර අදින් අපිට මේ ආනාපාන සතියේ ඒ කොටස් ටික අවසන්.
ඒතර මේ දේශනාවත් සබ්බත්ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති කියන ඥානී ආශ්චර්ය භාග්‍යතුන් වහන්සේගේ හඳුන ගන්න තැනක්. බුදු කෙනෙකුටමයි මේ ඥාණයටමයි පින්වත්නි මෙච්චර දෙයක් විශේෂ වෙන්නේ. වෙන කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ මේක. හරි බුදුමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ තවත් සම්මා සම්බුදුවරයෙක්ම මේ කියන දේවල් ටික මේ අයුරින්ම ඉස්මතු කරලා නිවන් මඟ උපදින්න පුළුවන් කියලා දෙව් මිනිස් ලෝකයට සිහිනද දෙනකන් ආයිත් මේ දෙව් මිනිස් ලෝකයට ඒක අහන්න ලැබෙන්නේ. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට පින්වත්නි নমස්කාර වේවා. මේ රැස්වන උදාාර පින සසර දුක් දුරු කරන්නන්ම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඌරගස් මංහන්දිය හල්ගහවේල්ල පදිංචි ධම්මික ප්‍රදීප් රණසිංහ පින්බර මහත්මයා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන අනුෂ්ඨා සුරංගී දිසානායක බිරිඳගේ දෙසැම්බර් මාස 3 වන දිනට යෙදෙන 35 වන උපන්දිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිසද දෙසැම්බර් මාස 23 වන දිනට 65 වන උපන්දිනයේදී ඇති ලීලා පියසීලි මෑණියන්ට සහ සිරිපාල රණසිංහ පින්බර පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන තමයි මේ උදාාර පින්කම් සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඒ වගේම විස්කන් දේවපුතු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කර දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට, ඒ වගේම අනගාരിക උපාසක දරුවන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය හල්ගහවේල්ල පදිංචි ධම්මික ප්‍රදීප් රණසිංහ පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. අනුෂ්ඨා සුරංගී දිසානායක බිරිඳගේ දෙසැම්බර් මාස 3 වන දිනට යෙදෙන 35 වන උපන්දිනයේ නිමිත්තෙන් තමයි විශේෂයෙන් මේ පින්කම කරන්නේ. ඉතින් මේ පින්වත් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. දෙසැම්බර් මාස 23 වන දිනට 65 වන උපන්දිනයේදී ඇති ලීලා පියසීලි පින්බර මෑණියන්ට, සිරිපාල රණසිංහ පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි ඉනුර අකේන් නිම්සුක ලොකු පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මිනුර තිවේන් නිම්සුක පොඩි පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දෙසැම්බර් මාස 17 වන දිනට 36 වන උපන්දිනේද නිමාලි නැගණියට මේ පින් අනුමෝදන් වේවා. දිනේෂා ලොකුනංගී ඇතුළු පවුලේ සැමට, ප්‍රදීෂා ශ්‍රීමාලි පොඩි නංගිගේ අධ්‍යාපන කටයුතු සඵල වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. අනුෂා සුරංගී දිසානායක මහත්මියගේ කාන්ති මෑණියන්ටත්, ජයරත්න දිසානායක පින්බර පියාණන්ට, ඒ වගේම අනුෂා සුරංගී මහත්මියගේ ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කොරෝනා වෛරසය හේතුවෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම මේ රැස් කරගත් උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.